ඉතින් මේ අපේ දෘෂ්ටියක් වැරදි දැක්මක් තමයි මේ ඇහැට රූප පේනවා කියන කතාව. ඇහැට රූප පේන නිසා ඇහැ මගේ වෙන්නේ. මගේ ආත්මය වෙන්නේ. ඒකට කණ්ඩ සද්ද ඇහෙන නිසා මගේ වෙන්නේ. මගේ ආත්මය වෙන්නේ. දිවට රසය දැනෙන මේ දිවට රසය දැනනවා කියලා හිතන නිසා මේ දිව මගේ වෙන්නේ. මගේ ආත්මය වෙන්නේ. මේ නාසයට ගඳ සුවඳ දැනෙනවා කියලා අපි එවැනි දැක්මක දෘෂ්ටියක ඉන්න නිසා මේ නාසය මගේ වෙලා තියෙන්නේ. මගේ ආත්මය වෙලා තියෙන්නේ. එතකොට මේ කයට ලැබෙන ඒ තද ගති, උණුසුම් ගති, වායෝ ගති මෙවුවා මේ කයේ තියනවා කියලා අරන් තියෙන්නේ. මේ කයටයි ඒව දැනෙන්නේ. දැන් කවුරු ඇල්ලුවක් දැනෙන්නේ මේ කයට. මේ ඇටමස් දෙනවලින් හටගත්ත කයටයි කියලා අරන් තියෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට මේ කයට හම්බෙලා නැති බව දකින්න ඕන. ඉතින් මේ අවබෝධයකට එනවා කියන්නේ එවැනි පරිසරයක් තියෙන්න ඕන. එහෙනම් පළමුවෙන්ම අපි අපේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඒවෙන් ගැලවිලා තියෙන්න ඕන. පළමුවෙන්ම කල්පනා කරන්න ඕන ওই ටික. මේ පේන දේ මේ ඇහැට පේනවද? මොකද මේ කය මගේ ආත්මය වෙලා තියෙන්නේ. මේ කයට හැමදේම දැනනවා කියන තැනින් සැප වේදනාව දුක් වේදනාව මේ කයටයි දැනෙන්නේ. මේ අටමස් වේදනාවෙන් හටගත්ත මේ කයට. මොකද මේ කය මගේ වෙලා, මගේ ආත්මය වෙලා ඒ නිසා. මේ කයට දැනෙන නිසා මගේ ආත්මය වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කය මේ ආයතන ටික මගේ නොවන බව, මගේ ආත්මය නොවන බව ඉස්සෙල්ලාම අපි කියන්නේ මේ කය මම නොවේ, මගේ නොවේ. ඕ වචන කීක හිටියට වැඩක් නැහැ. දර්ශනයක් තියෙන්න ඕන. ඕ වචන ටික කීකින්දීමෙන් එන්නේ එතනත් භාවනාවක් සිදු වෙනවා. එහෙම කියනකොට වචනට සාපේක්ෂව මම නොවේ, මගේ නොවේ කියන ධර්මතාවයක් මතුවෙනවා. මතුණා කියන්නේ ඒත් මේ ඇහින් කනෙන් නාසයෙන් මිදලා නැහැ. මේවෙන් තවත් පැත්තකින් දෘෂ්ටියකින් අපි මේ ආයතනයන්ට බැඳීමක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා බලන්න දැන් අපි දන්නවා දැන් ඇහැ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ කියන ධර්මතාවය මතු කරගන්න. ඕගලන් බොහොම තෘෂ්ණාවෙන් ඕගලන්ගේ ඔය ඇස කන නාසය දිව ශරීරය අල්ලගෙන ඉන්නේ. මේ මමමයි, මේක මගේමයි. නේද? ඒ නිසා මේකට පොඩි තට්ටුවක් දැම්මොත් එහෙම කේන්තිත් යනවා. ඇයි මේක මගේනේ? මගේ ආත්මය වෙලා නේද? ඉතින් ඒක නිසා අපි පළමුවෙන්ම ඇහැ දිහා බැලුවොත් මේ ඇහැ මගේද? මම වෙනවද? නේද? මගේ ආත්මයද කියලා අපි දැක ගන්නවා. අපි දන්නවා මේ මොකද්ද සුදාපු ඇස් තියෙනවා නේද? ඒ වෛද්‍යවරුන්ට පෙන්නුවාම ඒගොල්ලන් දැන් ප්‍රසාදයට හානියක් වෙලා නම් ඒකට කාච දාන්න, සුදු හුරුලා දාන්න උත්සාහවත් වෙන්නේ නැහැ. මේ උකුණු හිසක් තරම් ප්‍රසාදයක් තියෙනවා. ප්‍රසාදයේ සුද ආවත් ප්‍රසාදයට හානියක් නැත්නම් ඒගොල්ලන් මේ සුදු හුරලා අලුත් කාචයක් දානවා. මේ කාච ගැලෙව්වට පස්සේ ඒක ආපවලවන්න බෑ. හොඳද? එහෙනම් දැන් අපිට තේරෙනවා මෙන්න මේ අපේ මේ ඉස්පිතාලට ගියාම දැන් ඔන්න මේ කාචේ ගලවනවා. මේ කාචේ ගැලෙව්වහම පේන්නේ නැහැ. කාචේ දැම්මොත් විතරයි පේන්නේ. නැත්තම් පේන්නේ නැහැ. කලින් බොඳ වෙලා වගේ පෙවුණා. මුකුත් පේන්නේ නැහැ. නිකන් බොඳ වෙලා වගේ මේ ඇහැට පේන්නේ. සුද ඇවිල්ලා නිසා ගිනිල්ලා මේ කාචේ ගලවලා ඒ කාචේට යටින් තමයි සුද තියෙන්නේ. සුද හූරන ඔක්කොම. මේ බෝලේ තියෙන සුදු පැල්ලන් ටික හූරලා දානවා. හූරලා මේ පොලිෂ් කරලා ගන්නවා මේක හොඳට. මේ ඇහැට විතරක් ඉන්ජෙක්ෂන් එකක් ගහනවනේ. ඉරි වැටෙන්නේ. ඉතින් මේ ටික කරලා ඉවරලා මේ දැන් ඔන්න අපි මේක ගැලෙව්වනේ. ගැලෙව්වට පස්සේ බලන්න මේ ගැලෙව්වම මේ කාචෙට පේනවද? කාචෙට පේන්නේ නැහැ. දැන් මෙතන ප්‍රසාදය කියලා දෙයක් තියෙනවා. ඒකට පේනවද? ඒ පේන්නේ නැහැ. දැන් ඔන්න මේක සුද්ධ කළා මේ කළා කාචයක් දැම්මට පස්සේ අලුත් කාචයක් දැම්මට පස්සේ
ඔන්න ටික දවසක් යනකොට අපිට හොඳට රූප පේන්න හම්බ වෙනවා. දැන් එතකොට අපි දන්නවා අර කාචේ දාන්න කලින් පැකට් එකකින් තිබුණේ. ඒ කාචෙට පේනවද? කිසිසේත් නැහැ. එතකොට මේ ප්‍රසාදයට පේනවද? ඒත් නැහැ. මේ පේනවා කියන කාරණා මේ දෙකටම වෙලා නැහැ. දැන් මේ දෙක සම්බන්ධ කළා කියලා පේනවද? ඒත් නැහැ. මොකද දැන් තන්තනියම ගත්තොත් පේන්නේ නැහැ මේ දෙකටම. මේ දෙක සම්බන්ධ කළොත් මේ ප්‍රසාදයට මේ හොඳ කාචයක් දැම්මොත් ඒත් මේකට පේilla නැහැ. දැන් බලන්න නිර්වින්දනය කරපු එක්කෙනෙක් එයාට පේනවද? නැහැ. ඇයි? මලකඳට පේනවද? ඇහැ තියෙන හොඳයි. පේන්නේ නැහැ නේ. ඇයි? මලකඳට පේන්නේ නැත්තේ ඇයි? සිතක් නැහැ. ඇයි නිර්වින්දනය කරපු එක්කෙනාට පේන්නේ නැත්තේ? සිතක් නැහැ. එයාට සිතක් නැහැ. සිත තමයි නිර්වින්දනය කරලා තියෙන්නේ. සිතේ පහළ වීම නැති කරලා තියෙනවා බෙහෙත් වලින්. ඉතින් ඒක නිසා මෙන්න මේ අපි ඉස්ලාම ඕගලන්ගේ මේ භෞතික ඇහැට පේනවාද කියන සාධකය මතු කර ගන්න ඕන. මේ ඇහැට පේන්නේ නැහැ ඇත්තටම. පේන්නේ නැති බව තමයි අපිට සනාථ කර ගන්න පුළුවන්. මේ සිවිය මේ කාචි ගැලෙව්වොත් මේ ප්‍රසාදයට පේන්නේ නැහැ. පේන්න නම් මෙන්න මේ කාචේ අලවන්න ඕන. ඇලෙව්වයි කියලා මේකට පේනවා නෙවෙයි. ඒ කියන්නේ අර කාචයට පේන්නේත් නැහැ, ප්‍රසාදයට පේන්නේත් නැහැ. මේ දෙක එකතු වුණා කියලා පේන්නේත් නැහැ. දැන් මලකඳ ගත්තොත් මේ හොඳට තරුණෙක් මැරුණොත් එයාගේ හොඳ ඇස්පෙනීමක් තිබුණා. දැන් එයා මැරිලා. එයාට ඇයි දැන් පේන්නේ නැත්තේ? සිතක් නැති නිසා. එයාට පේන්නේ නැති සිත නැති නිසා. තේරුණාද? එතකොට ඕගලන්ට පේන්නේ ඇයිද? එතකොට ඇහැටද? ඇහැට නෙමෙයි. මේ ඇහැට පේන්නේ නැති බව තමයි සනාථ කරගන්න තියෙන්නේ. මෙන්න මේ අසුදාපු කෙනෙක් මේ කාචි ගැලෙව්වොත් එයාට බොඳ වෙලාවක් පේනවා කියන කතාවක් නැහැ. යන්තම් හරි පේනවා කියන කතාවක් එදෙන්නේ නැහැ. මේ ප්‍රසාදෙ චුට්ටක්වත් පේන්නේ නැහැ. ඒකට කාචයක් ඕන. දැන් කාචේ මේ ප්‍රසාදයයි ගැලෙව්වහම වෙන් කළාම කාචෙට පේනවා. අර පැකට් එකේ තියෙන කාචෙට පේන්නේ නැහැ. එතකොට දැන් මේකට පේනවා ඒත් නැහැ. දැන් මේ දෙක එකතු කළා කියලා පේනවා ඒත් නැහැ. නැහැ කියන්නේ කොහොමද? මල කඳේ මේක දැන් සම්පූර්ණයි හොඳයි. තරුණයෙක්ගේ ඇහැ මැදිච්ච ගමන් ඒ වුණත් සිත නැති නිසා පේන්නේ නැහැ. ඒ නිසා අපි තෝරගන්න ඕන අපේ මේ ඇහැට කවදාකවත් රූප පේලා නැති බව. මේ රූප හම්බෙලා තියෙන්නේ සිතුවිලි වලට. සිතට. නිර්වින්දනය කරපු කෙනෙක්ගේ මේ කය කපනවා. එයා දන්නා? එයා දන්නේ නැහැ. ඇයි? සිතක් නැති නිසා. මලකඳ කැපුවාට මලකඳට රිදෙන්නේ නැහැ. සිතක් නැති නිසා. අදාපුව කැපුවාම මේ රූපෙට රිදෙනවද? ඒත් නැහැ. මේ රූපෙට නෙමෙයි රිදෙන්නේ. සිතට. මෙයාට රිදෙන්නේ නැහැ. මේ ඇටමත් ලේන අහලට රිදෙන්නේ නැහැ කවදාවත්. ඒ රිදීම වේදනාව හටගන්නේ සිත හේතු කරගෙන. මේ රූපෙට රිදෙනව නම් කවදාවත් මේ නිර්වින්දනය කළ කෙනෙක්ව ඔපරේෂන් කරන්න බෑ. ඒ නිර්වින්දනය කළ ඔපරේෂන් කරන්න පුළුවන් වෙන්නේ මේ කයට මේ ඒ වේදනාව දැනෙලා නැහැ. දැනෙන්නේ නැහැ. ඇයි මලකඳ පිච්චුවට කෑ ගහන්නේ? සිතක් නැති. පණ පිටින් පිච්චුව දඟලනවා. එහෙනම් අපි දන්නවා දැන් මේ කනක් උනත් ගත්තොත් අපි අර මලකඳේ කනට හුවක් තිබ්බොත් තේරෙයිද? ඒත් නෑ. එතකොට නිර්වින්දනය කරපු කෙනෙක්ගේ කයට හුවක් තිබ්බොත් දැනේද? ඒත් නෑ. දැන් අපිට තේරෙනවා එහෙනම් මේ කනට ඇහිලා නෑ. අද අපිට ඇහෙන්නේ ඇයි? සිත තියෙන නිසා. නිර්වින්දනය කරපු එක්කනට සිතක් නැති නිසා එයාට ඇහෙන්නේ නැහැ. මලකඳේ සිතක් නැති නිසා එයාට ඇහෙන්නේ නේද?
අද අපිට ඇහෙනවා සිතක් තියෙන නිසා. දැන් ඒක නිර්වින්දනය කරපු එක්කෙනාගේ අපේ රූපේ වෙනසක් තියනවද? කිසි වෙනසක් නැහැ. දැන් මල කඳේලා මැෂින් එක වැඩ කරන්නේත් නැහැ. නිර්වින්දනය කරපු එක්කෙනාගේ මැෂින් එක වැඩ. ආසාර පාසාසේ කරන හෘද වස්තු වැඩ. ලේ ගමන් කරන මේ ඔක්කොම සිදු වෙනවා. නිර්වින්දනය කරපු එක්කෙනා. මල කඳේලා ඉති ඔක්කොම නතර වෙලා. ඉතින් නිර්වින්දනය කරපු එක්කෙනාගේ කයට මුකුත් දැනෙන්නේ නැත්තම් මෙන්න මේ අපේ සිතකටයි දැනෙන්නේ මේ හැම දෙයක්ම. අපේ සිතට නම් දැනෙන්නේ අපේ මේ රූපයක් නිර්වින්දනය කරපු එක්කෙනෙක් වගේමයි. නිර්වින්දනය කරපු එක්කෙනාගේ ඇහැට රූප පේන්නේ නැහැ සිත නැති නිසා. ඇත්තටම අද දවසේ අපිට මේ රූප වෙලා තියෙන්නේ මේ ඇහැට නෙවෙයි සිතටයි. ඒකට කියනවා චිත්ත ධර්ම කියලා. ධම්ම රූප කියලා කියනවා. සිතින් දකින රූප. ඒගොල්ලෝ හිණ දැකලා තියෙනවා. හිණ දැකලා තියෙනවා අපේ අම්මලා. තියෙනවනේ. මොන හැටද දැකලා තියෙන්නේ? කොයි හැන්ද ඔක දැක බලන්න. එතන. මේක නම් දැන් මේ හැට පේනවා කියන්න පුළුවන්. අර හිණ දකින්න මොන හැටද? නේද? ඒක නිසා ඒ සිතමයි ඔය පවතින්නේ. එතන මේ භෞතික ඇසක් නැහැ. නිින්ද ගියා සිතටමයි පේන්න තියෙන්නේ. සිතුවිලි. ඉතින් අන්න ඒ වගේ අපි මේ ඇහැ කන නාසය දිව ශරීරය මේවා මගේ ආත්මයි කියලා අපි අල්ලන් ඉන්නේ. මෙන්න මේ ඇහැට කනට නාසයට මේ ඇහැට පේනවා මේ කනට ඇහෙනවා මේ නාසයටයි ගන්සුන් දැන්නේ මේ දිවටයි රස දැන්නේ කියලා මේ කයටයි පහස දැනෙන්නේ වේදනාව දැනෙන්නේ කියලා අපි අල්ලගත්ත නිසායි මේ රූපේ අපිට මගේ ආත්මය රාපි මේ ආයතන. ඉතින් මේ ආයතන 6 මම වෙලා මගේ ආත්මය වෙලා. ඉතින් මෙන්න මේක ලියා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. මේවා එතකොට මේවට පේන්නේ නැත්තම් ඒවා මගේ වෙන්නේ නැහැ. පේන නිසායි මගේ. මමයි දකින්නේ. මේක මගේ ඇහැ. තේරුණාද? ඉතින් මේ පේනවා කියන කාරණා වෙලා තියෙන සිතින් නම් මේ ආයතන පහ ගැන හොඳටම බලන්න. දැන් නිර්වින්දනය කරපු කෙනෙක් දිවට අපි මේ පැණි ටිකක් තිබ්බොත් යා රස දැනනවා? නෑ. රස දැනෙන්නේ නැත්තේ එයාට සිත නැති නිසා. අපේ දිවටත් මේ පැණි ටිකක් තිබ්බොත් රස දැනෙන්නේ මේ දිවටද? නෑ. සිතට. වර්තමානයේ නිසා ප්‍රත්‍යක්ෂ කරගන්න අපේ ආයතන පහත් සිතේ කි සම්බන්ධතාවයක් නැති නිර්වින්දනය කරපු කෙනෙක්ගේ මලකඳකක තියෙන ආයතන ටික වගේමයි. ලෝකේ හම්බෙලා නැහැ මේවට. දැන් ඔය අම්මලා මේ දැන් එක්කෙනෙක් කලන්ත දාලා වැටුණොත් නේද? මේ ලෝකේ හම්බෙනවද? තමන්ට තමන්ව හම්බෙනවද? කලන්ත දාලා වැටුණා කියන්නේ සිතුවිලි හට ගන්න එක නතර වුණා. මේ සිතුවිලි හට ගන්න නිසායි අපි මේ කොන්ද කෙලින් කරගෙන එහෙට මෙහෙට දුව තණ්හාවෙන් වැඩ කරන්නේ. බැඳි. ඒ නිසායි. ඉතින් මේ සිත මේගොල්ලන් අල්ලගෙන ඉන්නේ. සිතින් තමයි අපි හිතන්නේ මේ මගේ ඇහැ. මේක මගේ ආත්මය කියලා සිතින් ගත්ත දෘෂ්ටියක්. චූටි දනගාන දරුවෙක් මේ මගේ ඇහැ මගේ කන කියලා අල්ලගෙන තියනවාද? එයාගේ තණ්හාවක් නැහැ රූපේට. රූපෙට කිසි ආසාවක් නැහැ එයාගේ. ඉස්සරහ ණයෙක් හිටියොත් ණය ළඟට උනොත් එයා විදන ගහගෙන. එයාට ප්‍රශ්නයක් නැහැ. ඇයි? එයාට තාම ජීවිත ආසාව ඇවිල්ලා නැහැ. එයාට තාම සිතිවිලි නැති නිසා එයා ලෝකේ දන්නේ නැහැ. එයා මේ මගේ ඇහැ මගේ කන මේ මෙතන මමයි මේ මගේ ආත්මයයි මෙතන මමයි ඉන්නේ මෙතන කියලා මේ ආත්ම දෘෂ්ටිය මෙහෙම අල්ලගෙන නෑ ඒ දරුවා. තාම එයාට සිතුවිලි පහළ වෙලා නෑ. එයාට තියෙන ආයතන ටික විතරයි පහළලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි දකින්න ඕන මේ ආයතන ටිකට මේ ලෝකේ අපි හිතන දේවල් ආයතන ටිකට හම්බෙලා නැති බව. කිසිවක් හම්බෙලා නැහැ. අපි හිතන්නේ අපි හිතන දේවල් මේ ලෝකේ තියෙනවා මේ ඇහැට පේනවා කියලා. නෑ. අපි හිතන දේවල් ලෝකේ නෑ.
දැන් මේක මහ පොළොවනේ. අපි දැකලා තියෙනවා. කවදාකවත් නැහැ. එන අද ඉන්න මහ පොළොව දැක්කා වගේ නෙමෙයිද? අපි ඉන්නේ මහ පොළොව උඩනේ. කවදාකවත් මේ මහ පොළොව අල්ලලත් නැහැ, දැකලත් නැහැ, පාගලත් නැහැ. ඕගලන් ඔය වාඩිලා ඉන්නේ හිටගෙන ඉන්නේ මහ පොළොවේ නෙවෙයි. තේරුණාද? මොකද මහ පොළොව කියන්නේ ඕගලන්ගේ සංකල්පයක්, චේතනාවක්. චේතනාවේ මහ පොළොවල් නැහැ. ඒක සංකල්ප. ඉතින් කවදා හරි ඕගලන්ට පුළුවන් වුණොත් ඉක්මනටම මේ ආයතන පහේ කවුරුත් නැති බව, මේ ඇහැට රූප පේන්නේ නැති බව, කනට ශබ්ද ඇහෙන්නේ නැති බව, දිවට රස දැනෙන්නේ නැති බව, මේ විදිහේ නිර්වින්දනය කරපු එක්කෙනාගේ ආයතන ටික අරගෙන දැන් වෛද්‍යවරයා දන්නවා හරියටම ප්‍රත්‍යක්ෂයි ඒ නිර්වින්දනය කරපු කෙනාගේ ඇහැට රූප පේන්නේ නැහැ, කනට ශබ්ද ඇහෙන්නේ නැහැ, දිවට රස දැනෙන්නේ නැහැ, නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, කයට පහස දැනෙන්නේ නැහැ. ඒ නිසා වෛද්‍යවරයා ඇහැ කපන්න ඕන නම් ඇහැ කපනවා, කන කපන්න ඕන නම් කන කපනවා, කිසි බයක් නැහැ. දිව කපන්න ඕන දිව උනත් කපලා ගන්න. ඇයි දන්නවා? දැන් එතන කවුරුත් නැහැ. නේද? ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ ආයතන පහ කියන්නේ අපේ සිතින් පනවගත්ත බොරුවක් කියන එක ඉස්ලාම් මතු කරගන්න ඕන. මේ ඇහැ කියලා ගත්තේ චේතනාවක් ඒක. මේක මගේ කන කියලා අල්ලගත්තේ සිතින්. මේක මගේ දිව කියලා අල්ලගත්තේ සිතින්. දැන් අපි උත සිතින් අල්ලන් ඉන්නේ තෘෂ්ණාවෙන් මගේ ආත්මයයි කියලා දිව. දිවයි අල්ලගෙන ඉන්නේ. නේද? ඒක දිව කියන්නේ මොකක්ද? අපේ චේතනාව. සිතේ හටගත්ත සංඛාරයක්. සංඛාර කියනවා, චේතනා කියනවා, සිතුවිලි කියනවා, කොහොම කිව්වත් එකයි. අපේ සිතින් නමක් දාලා අපි දිව කියලා අල්ලගෙන ඉන්නේ. අන්නේ අල්ලගත්ත දිවට රසයක් දැනෙනවා. කවදාකවත් දිවට රස දැනෙන්නේ නැහැ. දිව කියලා හිතන චේතනාවට රසය හම්බෙලා නැහැ. රසය අනිකක්, දිව අනිකක්. මේක සිතුවිලි දෙකක්. මේ නිසා දැනගැනීමක් ඇවිල්ලා. දැනගැනීම මොකද්ද? දිවට රසයක් හම්බුණා කියන දැනගැනීම. මේ ඔක්කොම චිත්ත චෛතසික ධර්ම. අපි හිතන්නේ මේ ඝන උදිවක් තියනවායි කියලා. ඝන උදිවක් නෑ අපිට. තේරුණාද? අපි දිව කියලා අතින් ඇල්ලුවොත් අපිට හම්බෙලා තියෙන්නේ තද ගතිය. ඒ තද ගතිය ඒක චිත්ත ධර්මයක්. දිවල්ලන්න බෑ කවදාවත්. ඒක වෙන්නේ නැහැ. දිව කියන්නේ වෙනම සිතුවිල්ල. තද ගතිය කියන්නේ තව එකක්. ඒක හැමමයි. ඉතින් ඒක නිසා මෙන්න මේ අපි දාගෙන තියෙන පඤ්ඤාප්ති අනුව ඕගොල්ලන් මේක ලියා ගන්න ඕගොල්ලන්ව හදලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ රූපය නේ ඇස කන නාසය දිව ශරීරය තියෙන රූපය හදලා තියෙන්නේ ඕගොල්ලන්ගේ සිත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා චිත්තේන නියති ලෝකේ මහන්නේ සිතින්ම මේ ලෝකය හදලා කියනවා. සිතින්ම නිර්මාණය කළා කියනවා. කේනස්ස පරිකස්සති සිතින්ම හැඩතලය හදලා කියනවා. මෙහෙමයි කියලා. මේ කිස්සස්ස එක ධම්මස්ස සිත නැමැති එකම ධර්මයට සියලු සත්‍යෝ වසඟ වෙලා කියනවා. හැබැයි ඔයගලන් දන්නේ නැහැ ඒක. මේ සිතක නිර්මාණයක් කියන එක ඔයගලන් දන්නේ නැහැ. සිතිවිලි නිර්මාණයක් කියන ඔයගලන්ගේ රූපේ ඔයගලන් දන්නේ නැහැ. ඔයගලන් හිතන්නේ දිව කියලා ඇත්තටම තියෙන එකක්. මේ ඇහැ කියලා තියෙන එකක් ඇත්තටම. කන කියලා එකක් තියෙනවා. මේකටමයි මේ ඇහෙන්නේ. මේකටමයි පේන්නේ. මේකට මේ දිවටමයි රස දැනෙන්නේ. ඒකට ඔයගලන්ට නොහැටුණු කාරණාව තමයි දිව කියන්නේ පඤ්ඤාප්ති ටික. ඇහැ කියන්නේ පඤ්ඤාප්තිය. කන කියන්නේ පඤ්ඤාප්තිය. දිව කියන්නේ පඤ්ඤාප්තිය. නාසය කියන්නේ පඤ්ඤාප්තිය. කය කියන්නේ පඤ්ඤාප්තිය. මෙතන තියෙන්නේ චිත්ත ධර්ම ටිකක් පමණයි. එහෙනම් අපිට දැන් මේ අස කන නාසය දිව ශරීරය කියන ටික හම්බ වුණා. තේරුණාද මං කිව්වේ? දැන් මැරුණොත් ඇහැ හම්බෙනවද? නැහැ. කන හම්බෙන්නේ නැහැ. දිව හම්බෙන්නේ නැහැ. කලන්තේ දාලා වැටුණොත් ඇහැ කන නාසය දිව ශරීරය හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. ඇයි අපි දැන් එහෙම හිතන්නේ නැහැ.
මේ ඇහැට පේනවා, කනට ඇහෙනවා. එහෙම අපි හිතන්නේ නැහැ. මේම හිතන්නේ නැති නිසාම අපිට මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය කලන්ත දාලා වැටිච්ච කෙනාට හම්බ වෙන්නේ නැහැ. මේක සිතේ කතන්දරයක් තියෙන්නේ. මේ සිත අල්ලගන්න දක්ෂ වෙන්න ඕන. මේ සිත අල්ලගන්න හැම තමන්ගේ රූපය හැම අංගයක් අරඹයම සිත නේද මේ පවතින්නේ. කියන එක අල්ලගන්නවා. මේ අපිට ඝන වූ රූපයක් වගේ හම්බෙලා තියෙන්නේ සිතමයි. ඉතින් මේ මගේ ඇහැ, මගේ කන, මගේ නාසය කියලා හිතු නිසා සිතින්ම ගන්නවා මේ ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. දිවට රස දැනෙනවා. අපි හිතින්ම හිතනවා. ඇහැ දන්නේ ඇහැට රූප පේන බව. කනට ශබ්ද ඇහෙන බව. නාසයට ගඳ සුවඳ හම්බ වෙන බව. මේවා දන්නේ නැහැ. මේ ඔක්කොම සිතයි දන්නේ. 아무තු සුවඳක් එනවා, 아무තු ගඳක් එනවා මෙතනින්. මේ හිතනවානේ. නහයි කිව්වේ නෑ ওই ටික. මේ සිතෙන්ම නෙමෙයි තීරණ ටික අරන් තියෙන්නේ. නේද? මට ඈත කවුරු හරි එනවා වගේ පේනවා. මේ හිතනවානේ මම. මේ ඇහැට හම්බෙන්නේ නෑ මං හිතනවා මේ. එහෙනම් සිතටයි මේ හැමදේම හම්බෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතය කියන්නේ අපේ මේ රූපය කියන්නේ මේ ආයතන පහ කියන්නේ සිතම බව හොඳට තෝරගන්න වෙනවා. අනිවාර්යයෙන්. මේක සංකල්ප ටික. මෙන්න මේ සංකල්ප ටික හොඳට තෝරගෙන ඉන්න මේ සංකප්ප රාගෝ කුසසකාමෝ අපි මේ කාමයන්ගෙන් බැඳිලා තියෙන්නේ ආයතනයන්ට හම්බෙන දෙයකට නෙවෙයි. මේ බාහිර ලෝකේ තියෙන දෙයකට නෙවෙයි. අපි මේ කාමයන්ගෙන් බැඳලා තින්නේ අපේම සිතේ හටගත්ත සිතිවිලි ටිකටයි. මේ මගේ නෝනා, මේ මගේ මහත්තයා, මේ මගේ අම්මා, මේ මගේ දරුවෝ, මේ ඔක්කොම මගේ සිතුවිලි. ඔය කවුරුවක්වත් අපිට අයිති ධර්ම නෙවෙයි. ඉතින් මෙන්න මේ විදිහට හොඳට සිත හඳුනා ගන්න මේ ආයතනයන්ට අයිති නැත්නම්කි. ආයතන ටික කියන්නේ අපේම චිත්ත ධර්ම ටික. ඒ නිසා මේ ඇහෙන් මිදෙන්න, මහන්නේ කනෙන් මිදෙන්න, නාසයෙන් මිදෙන්න, දිවෙන් මිදෙන්න, කයෙන් මිදෙන්න කියනවා. ඇහැ මායя කියනවා. දිව මායя. එතකොට මේ මාර පාක්ෂික ධර්ම ටික තියෙන්නේ අපේ චිත්ත ධර්ම තුලයි. සිතේ. එසෙල්ලා මෙන්න මේ පියවර කඩා ගන්නට වෙනවා. ඒ නිසා බලන්න මම ඇහැ කියලා හිතනකොට ඒ හිතන දේ තුල ඇහැ තියෙනවද කියලා බලන්න. චේතනාව තුල ඇහැක් නැහැ. නේද? මම කන කියලා හිතනවා නම් කන කියලා හිතන එකේ කනක් නැහැ. මම නාසය කියලා හිතනවා නම් නාසය කියලා හිතන තැන නාසයක් නැහැ. තේරුණාද? අද අපිට නාසයක් තියෙනවා කියලා මං හිතනවා. මේ හිතන දේ හම්බෙලා. ඒකට ගඳ සුවඳක් දැනෙනවා. ඒනොට නාසයක් තියෙනවා මේ මගේ නහයට නහය කියන කාරණාවක් හිතනවා. හිතන දේ නිසා අයියෝ සුවඳයි මෙතන. මොනවද මේ දාලා තියෙන්නේ? එක්ක ගඳයි මෙතන ඉන්න බෑ. ඒකත් තවත් චිත්ත ධර්මයක්. මේ සිතේ චිත්ත පරම්පරාවක් හේතුඵල වශයෙන් යනවා මිසක ඇත්තටම ගණෝ නහයකට අපිට කවදාකවත් සුවඳක් දැනෙන්නේ නැහැ. මේ කය කියන්නේ බොරුවක්. සිතිවිලි ටිකක් තියෙනවා මේ අල්ලුවන් දැනෙනවනේ. ඒ දැනෙන සිතන්නේ නේද? දැන් මේ කයට මේ කය දන්නේ නැහැ අල්ලන බව. වෛද්‍යවරයෙක් මේ කය කැපුවට කෙටුවට කය කෑ ගහන්නේ නැහැ. සිතාවොත් ඔන්න වැඩි ලෙඩේ. මරලා තෝනි තමයි. ඉතින් අන්න ඒක නිසා මේ රූපය කියන්නේ සිතින්ම හදාගත්ත ධර්මයක්. අපේ මේ රූපය. ඉතින් මේ බව තෝරගෙන මේ සිත හැමතිස්සෙම ග්‍රහණය කරගන්න බලන්න. ඒ නිසා ඇස කියන්නේ ඕගලන් හිතන සංකල්පයක්, හිතන ධර්මයක් මිසක භෞතික මට්ටමින් තියෙන එකක් නෙවෙයි. කන කියන්නේ ඕගලන් හිතන ධර්මයක් මිසක භෞතික මට්ටමින් තියෙන එකක් නෙවෙයි, ඝන වශයෙන් තියෙන එකක් නෙවෙයි. ඉතින් මේ විදිහට ඕගලන්ගේ ආයතන පහම දකින්න දැක්ක දවසට ඕගලන්ට තේරෙවි මේ ඇස යනු මගේම සංකල්පයක්. නිවන් දකින්නවා කියන්නේ මේ ඇහෙන් මිදීම නෙවෙයි ඔය සංකල්පයෙන් මිදීමයි.
නිවන කියන්නේ. ඉතින් අපි කන්නාඩි අපිට පහළ වෙන සිතුවිලි වල මේ කය ගැන, ලෝකය ගැන, අනුන් ගැන, විවිධ දේවල් ගැන අපිට පහළ වෙන සිතුවිලි හැටියටම හඳුනාගෙන සිහිය පවත්වන්න. මේ පොළොව සත්‍ය වශයෙන්ම අපිට හවු වෙනවා කියන බෑන් දැන් තද ලෙසම අපේ කකුල හිරි වැටුණා. අපි මේ පොළොව පෑගුවොත් තදගතිය හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. හිරි වැටිච්ච කකුලට පොළොව තදගතිය හම්බෙන්නේ නැහැ. එහෙනම් පොළොව හම්බෙනවා කියන එක බොරුවන්නේ. ඇයි හිරි වැටුනහම පොළොව හම්බෙන්නේ නැත්තේ? එතන සිත පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ අපේ දත් ගලවන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් එක ගැහුවාම සිත පිහිටන්නේ නැහැ එතන. ඒක රසායනික මේකකින් අපේ සංවේදීතාවය අයින් කරලා තියෙනවා. ඒක දත ගලවලා දාන්න පුළුවන්. අමිගලිවොත් කොහොමද? ඉඳලා මාරයි. වන් සිතක් නේ තියෙන්නේ. මෙතන සිතක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ අපි බෞද්ධයෙක් වෙන්න නම් සිත හඳුන ගන්න ඕන. ඔක තමයි වෙන්න ඕන. බෝසතාණන් වහන්සේ ඉතින් ඇහැට පේන තැනින් මේ මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් මෙවැනි දුකක් දැක්කා. ඒක දුක සත්‍යයි. මේ හැමදේම සිතක් නේද කියලා දැක්කොත් සිත නේද මේ පවතින්නේ. ඒකට කියනවා අපි දුක ආර්යවරු දකින්න දුක දැක්කා. තේරුණාද? දැන් බලමු මේ මනුෂ්‍ය ලෝක සතර අපායේ දුක තියෙනවා. මනුෂ්‍ය ලෝකේ දුක තියෙනවනේ. දිවි ලෝකේ චුට්ටක්වත් දුක නැහැ නේද? දිවි ලෝකේ දුක නැත්තම් චුට්ටක්වත් එන දුක පණවන්න බෑ දිවි ලෝකෙට. බ්‍රහ්ම ලෝකේ චුට්ටක්වත් දුක නැත්තම් දුක නැහැනේ. ඒවා විහරණ ධානනේ. ධාන සෝයක් තියෙන්නේ. ඉතින් මේ වගේ බලනකොට දැන් බ්‍රහ්ම ලෝකෙට දුක පණවන්න බෑ. ජරා ව්‍යාධි මරණ දුක පණවන්න බෑ. දිවි ලෝකේ ජරා ව්‍යාධි මරණ දුක පණවන්න බෑ. දෙවියන්ට ලෙඩ හැදෙන්නේ නැහැ. දෙවිගොල්ලෝ මැරෙන්නේ නැහැ, චුත වෙනවා. දෙවිගොල්ලෝ මැරුණයි කියලා රූපයක් අපි වගේ දවස් 7ක් තියාගෙන මුකුත් කරන්නේ නැහැ. දෙවිගොල්ලෝ ඉන්නවනම් ඒ වෙලෙම අතුරු දහම වෙනවා. ඒකයි සිදු වෙන්නේ. ඒ නිසා මරණයක් කියන එකක් නැහැ, චුත වීමක් තියෙන්නේ. චුත වීමයි මරණය දෙකක්නේ. ඔව්. ඉතින් ඒකත් එක බලනකොට දැන් බ්‍රහ්ම ලෝකේ චුත වීම දේහයක් පවතින්නේ නැහැ. මනුෂ්‍ය ලෝකේ තමයි මරණය. එහෙනම් අපිට තේරෙනවා මේ මනුෂ්‍ය ලෝකෙට අනුව දුක ඒ ජරා දුක වයසට යෑම ලෙඩවීම මරණය මේ දුක් තුන දිව්‍ය ලෝකෙට පනවන්න බෑ. බ්‍රහ්ම ලෝකෙට පනවන්න බෑ. එහෙමනම් ඒ ඇයිට නිවන් දකින්නත් බෑ. දුක පෙන්වන්න බැරි නම් ඒ ලෝකවල ওই දුක නැත්තම් ඒගොල්ලෝ නිවන් දකින්නත් බෑ. එහෙනම් ඒගොල්ලෝ නිවන් දකිනවා හැබැයි. එහෙනම් ඔය කතා කරන දුක මේ මනුස්ස ලෝකේ අපිට හම්බෙන ජාති ජරා ව්‍යාධි මරණ දුක වෙන්න බෑ. දිව්‍ය ලෝකෙත් ඔය දුක තියෙන්න ඕන. බ්‍රහ්ම ලෝකෙත් ඔය දුක තියෙන්න ඕන. ආර්යවරුන්ට වැටෙන දුක දිව්‍ය ලෝකෙත් තියෙන්න ඕනේ, බ්‍රහ්ම ලෝකෙත් තියෙන්න ඕනේ, මනුස්ස ලෝකෙත් තියෙන්න ඕනේ, සතර අපායෙත් තියෙන්න ඕනේ. නේද? දැන් අනාර්ය භූමියේ තියෙනවා සතර අපායේ දුකයි. මනුස්ස ලෝකෙත් දුකයි. හැබැයි දිව්‍ය ලෝකෙ චුට්ටක්වත් දුක නැහැ, සැපමයි. නේද? බ්‍රහ්ම ලෝකෙත් චුට්ටක්වත් දුක නැහැ, සැපමයි. දිව්‍ය ලෝකේ තියෙන මේ ප්‍රශ්න ටිකක් බ්‍රහ්ම ලෝකේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තුන් ලෝකේ දුක මත පවතිනවා. අන්න එකකින් අපිට ගන්න පුළුවන් මේ කොහේ හිටියත් ඔය දැන් මම ඉස්සෙල්ලා කිව්වාගේ සිත තමයි දුක. මේ සිත දැක්කොත් බ්‍රහ්මයන්ට සිතක් තියෙනවා. දෙවියන්ට සිතක් තියෙනවා. අපිටත් තියෙනවා. සතර අපාය සතුන්ටත් තියෙනවා. සතර අපාය සතුන්ට මේක අවබෝධ කරන්න බෑ. මේ මනුස්ස ලෝකෙත් මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඉන්න බුදුහාමුදුර ගැන පැහැදීමක් නැති, බණ අහන්නේ නැති අයට මේක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. තේරුණාද? දෙවිගොල්ලොත් එමයයි බුදුහාමුදුරගේ බණ අහන්නේ නැති, බුදුහාමුදුර ගැන පැහැදීම නැති දෙවිගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලන්ටත් බෑ. බ්‍රහ්මියොත් ඉන්නවා ඒ වගේම. ඉතින් බ්‍රහ්මියොත් ඉන්නවා නම් රූපී බ්‍රහ්මියෝ අරූපී තල වල කොහොමද බෑ. අසන්න තල වල කොහොමද බෑ. ඒගොල්ලන්ට අරුමුණු නැහැ. රූපී සහ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක වල ආයත තමයි නිවන් දකින්න පුළුවන්. ඒත් හැමෝටම නෙවෙයි. එක්තරා සුළු පිරිසකට. ඒවා chance එකක් තියෙනවා. ඉතින් ඒක නිසා
මේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම ගැලපෙන දුක තමයි චේතනාව දුකයි කියන එක. එතෙන්දී ජාති ජරා ව්‍යාධි මරණ දුක ඒක සම්මුති දුක. ඒක දුක සත්‍ය. ඒක ප්‍රත්‍යඥාය දකින්න දුක. බෝසතාණන් වහන්සේ ඕක දැක්කනේ. බෝසතාණන් වහන්සේ මොකද බුදු කෙනෙක් නෙවෙයිනේ. සෝහාන් කෙනෙක් නෙවෙයිනේ. ඔය ජරා ව්‍යාධි මරණ දුක දකින්න එක. සාමාන්‍ය ප්‍රත්‍යඥ කෙනෙක්. සාමාන්‍ය ප්‍රත්‍යඥ ලෝකේ අපිට මුණ ගැසෙන ධර්මතාවයක්. ඉතින් මේකත් එක්ක ආර්යවරු දකින්න දුක චේතනාවයි දුක. ඇහැ දුක වෙන්නේ චේතනාව වශයෙන් දැක්කෝ. කන දුක වෙන්නේ චේතනාව වශයෙන් දැක්කෝ. දිව දුක වෙන්නේ චේතනාව වශයෙන් දැක්කෝ. නාසය කය දුක වෙන්නේ චේතනාව වශයෙන් දැක්කොත් විතරයි. එතකොට එදාට දෙවියන්ගේ ඇහැ කන නාසය දිව සහිත දුක වෙලා. බ්‍රහ්මයාගේ ඇස කන නාසය දිව සහිත දුක වෙලා. අරගොල්ලන්ට තේරෙන්නේ නැහැ කොහොමද? එහෙනම් අසන්න තලවල ඉන්න, නේව සංඥා අසන්න තලවල ඉන්න, එයාට තේරෙන්නේ නැහැ අරූපී ධ්‍යාන වල ඉන්න ඇයට. මේක රූපී සහ මනුස්ස කියන තැනයි. ඔන්න දුක. දැන් ඔන්න ආයතන දුක වෙන්නේ ওই විදියට. මාන්නේ ඇහැ දුකද සැපද? දුකයි ස්වාමීනි. ඇහැ දුකයි කිව්වහම භෞතික ඇහැ අල්ල ගන්නවා අපේ අය. තේරුණාද? දැන් අපි මනුස්ස ලෝකෙට සාපේක්ෂව භෞතික ඇහැ අපි දුකයි කිව්වට දෙවියන්ගේ ඇහැ දුක නැහැනේ. සැපමයි උපදින්නේ. දෙවියන්ට. ඒතර බ්‍රහ්මයන්ගේ ඇහැට පේන දේවල් සැපමයි. ඒතකොට එතන දුක පණවන්න බැරි යනවා. අපිට චේතනාව තමයි අපේ දුක වෙන්නේ. මේ ආයතන ටික අපිට හම්බෙන අපේ සිතටමයි. ඒ සිත දුක නම් මේ ආයතන පහ දුකයි. මේ ආයතන පහයි මගේ ආත්මය. මේ දුක දැක්කොත් අන්න අපි දකිනවා මම මේ දුකමට නේද තණ්හා කරගෙන ඉන්නේ කියලා. මෙන්න දුක්ඛ ආර්ය සත්‍ය, මෙන්න දුක්ඛ සමුදය සත්‍ය. අපි තණ්හා කරන්නේ දුකකටයි. තුන් ලෝකේ කොහේ ඉපදුණත්, මිනිසෙක් වුණත්, දෙවියෙක් වුණත්, බ්‍රහ්මෙක් වුණත් මේ දුක තමයි තියෙන්නේ. මේක තෝරගත්ත කෙනා දකින්නවා දිවි ලෝකෙ ගියත් බ්‍රහ්මෙක් වුණත් දුකමයි පවතින්නේ. මේ දුකෙන් ගැලවෙන්න අපි මේ තණ්හාවෙන් බැඳිලා ඉන්නේ දුකකටයි. ඒකයි බුදුහාමුදුර කියන්නේ මේ ලෝකේ දුක මත පවතිනවා කියලා. එහෙනම් අන්නේ දුකෙන් මිදෙන්නයි ඒ දුක හටගෙන නිරුද්ධ වෙන ධර්මය. හොඳද? ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක් තියෙනවා. නැවත මේ දුක නූපදින ආකාරයෙන්ම නිරුද්ධ කරන්න මේ දුක අවබෝධ කළ යුතුයි. ඒකට අපි කරන වැඩේ ඇහැ කියලා අපි හිතන තැන ඇහක් තියනවාද කියලා බලනවා. චේතනාව තුළ ඇහක් නැහැ. තේරුණාද? ඇහැට පේනවා කියලා හිතනවා නම් ඇහැට පේනවා කියලා හිතන චේතනාව තුළ මොකුත් පේලා නැහැ. තේරුණාද? මෙන්න මේ ඇහි දේවල් දැනගන්නවා කියන කතාවක් චේතනාවක් තියෙනවා නම් ඒ චේතනාව තුළ ඇහක් නැති නිසා දැනගන්න දෙයක්වත් නැහැ. විඥානය කියන්නේ මායාවක්, බොරුවක්. ඒකත් මනෝද්වාර චිත්තයේ මැවීමක්. කන කියලා දෙයක්වත් නැහැ. කන කියලා හිතන තැන කනක් නැහැ. සද්දේ කියලා හිතන තැන සද්දයක් තිබිලා නැහැ. චේතනා සාපේක්ෂව. සද්දේ දැනගන්න විඥානයක් තියෙනවා නම් නේද? ඒ දැන ගැනීම කියන මම දැනගන්නවා කියන පහළ වෙන චිත්තය තුල දැන ගැනීමකුත් නැහැ. මේ විදිහ සංඛාරය ඇත්ත බලනවා. ඇහැ කන නාසය දිව ශරීරය කියන අපි ඇහැ කියලා හිතන, කන කියලා හිතන, දිව කියලා හිතන, නාසය කියලා හිතන, මේ කය කියලා හිතන මේ චේතනාවල ඇසක් නැහැ, කනක් නැහැ, නාසයක් නැහැ, දිවක් නැහැ, කයක් නැහැ කියලා දැක්කෝ මේ ආයතනයෙන් එහා මිදෙනවා. අන්න එයා සිතින් මිදෙනවා. අන්න දුකෙන් මිදෙනවා එයා. තේරුණාද? ඇහක් තියනවා කියලා ගැනීමයි දුක. කනක් තියනවා කියලා ගැනීමයි දුක. කනක් තියනවා කියලා අරගෙන ඒ කනට තණ්හාවෙන් බැඳීමමයි දුක. එහෙනම් අපිට දුක්ඛ ආර්ය ප්‍රතිපදා දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මේ චේතනාව දැකීමයි. චේතනාවෙන් සහ මුලින් මිදෙන ප්‍රතිපදාව මතු කර ගැනීමයි. මේ විදියට දුක තේරුම් ගන්න තුන් ලෝකෙන් පවතින අපි මේ දුකටයි තණ්හා කරලා තියෙන්නේ.
මේ දුක හටගෙන නිරුද්ධ වෙන්න අපේ. සහ මුලින්ම මේක නිරෝධ කරන්න නම් චේතනාවේ ඇත්ත බලන්න. අපි හිතන දේවල් ගැන, අපි මේ ආයතන හය ගැන හිතන දේවල් ගැන, ආයතනයට හම්බෙන දේවල් ගැන හිතන දේවල් ගැන නෝනින් බලන්න. අපි හිතන දේ තුල මුකුත් තියනවාද කියලා. මුකුත් නැහැ. ශුන්‍යතයි, අනිමිත්තයි, අපිට හිතයි චේතනාව. අද අපිට හිතන තැන යමක් තියෙනවා. ඇහැ කියලා හිතන තැන ඇහැ තියෙනවා. කන කියලා හිතන තැන කන තියෙනවා. නාසය කියලා හිතන තැන නාසය තියෙනවා. දිව කියලා හිතන තැන දිව තියෙනවා. කය කියලා හිතන තැන කය තියෙනවා. මනසක් තියෙනවා කියලා හිතන තැන මනසකුත් තියෙනවා. මේ ආයතන ටික අපිට ඔක්කොම තියෙන නිසා මේවා මගේ ආත්මය කියලා අපි අල්ලන් ඉන්නවා. චේතනාව වශයෙන් නෙවෙයි, භෞතික මට්ටමේ. ඉතින් මෙන්න මේ බව මෙන්න මේම හොඳට සිතම නේද මේ ආයතන හය කියන සිතම නේද මේක දුක චේතනාව නේද දුක කියලා. චේතනාව දුකයි කියලා අපිට දකින්න පුළුවන් වෙන බුදු කෙනෙක් පෙන්වුවොත් විතරයි. කිසිම ශාස්ත්‍ර කෙනෙක් පෙන්වන්නේ නැහැ ලෝකේ. තේරුණාද? ඒ නිසා මේ ඇහැ දුකයි කියවම මේ භෞතික මස් වලින් හැදිච්ච ඇහැ අනිත්‍යයි දුක අනාත්මයි කියලා බල බල ඉන්න එපා. ওই මුලාවක්. ওই මාර්ගය නෙවෙයි. ඇයි? ඕගලන්ට ඇහැක් ඇත කිනු දෘෂ්ටියෙන් අරන් තියෙනවා. ඇත කිනු දෘෂ්ටියෙන් ගත්තේ ඇහැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. කවදාකවත් අවශ්‍ය දේ වෙන්නේ නැහැ ඕගලන්ට. ওই මාර්ගය වර්ධවා ගත්තා. මොකද ඇහැ නෙමෙයි මේ භෞතික ඇහැ නෙමෙයි තව තැනකට යන්නේ. මේ භෞතික ඇහැට තව තැනක උපැතිර යන්න බෑ. හේතුව ඇහැ කියලා හිතන නිසායි ඇහැට පටිච්ච වෙන්නේ රූපයක්. මේ තියෙන චිත්තයිසිකයන්ගේ හේතුඵල න්‍යායක්. තේරුණාද? ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් නම් මේ ඇස තෝරගන්න. ඇසට ගැටෙන රූපය, ඒන් සහට ගන්න විඥානය මේක තෝරගන්න පුළුවන් නම් මේ ඔක්කොම චිත්තයිසිකයන්ගේ හේතුඵල ධමයි. මේ ටික තෝරගත්තා නම් ප්‍රශ්නේ විසඳුණා. නැවත උප්පැත්තිකට අපි යන්නේ නැහැ. ඇහැ කවදාකවත් උප්පැත්තිට යන්නේ නැහැ. කන නාසය යන්නේ නැහැ. භෞතික රූප ටික යන්නේ නැහැ. නැවත උප්පැත්තිකට යන්නේ අපි ඇහැ කියලා හිතපු එක. කන කියලා හිතපු එක. නාසය කියලා හිතපු එකයි. මේකයි නැවත උප්පැත්තිට යන්නේ චේතනාවයි. එහෙනම් මේ ලෝකේ මේ රූපේ හදන්නේ අපේ සිතින්මයි. අපේ රූපය හදලා තියෙන්නේ අපේ සිතමයි. ඕගලන්ගේ රූප මට හදලා තියෙන්නේ මගේ සිතමයි. අපි අනුන්ගේ රූපත් හදාගෙන මගේ රූපයත් අල්ලගෙන මේ ඔක්කොම මගේ ආත්මයි කියලා මේ මගේ අය කියලා අපි තණ්හාවෙන් එක එක්කිනාට බැඳිලා. හැබැයි මේ බැඳලා තියෙන චිත්ත මට්ටමින් නොවේ භෞතික මට්ටමින්. ඝන වශයෙන් මේ චිත්ත මට්ටමින් දැක්ක දවසට ඕලාරික රූපයෙන් මිදෙනවා. අතීත අනාගත වර්තමාන කියන ධර්මතාවය. මොකද සිත මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා. සිත මේ දැන් හටගෙන නිරුද්ධ වෙන නිසා ඕගලන්ගේ ආයතන හටගෙන නිරුද්ධ වෙන්නේ. ඇහැට රූප වෙනවා, කනට ශබ්ද ඇහෙනවා, දිවට රස දැනෙනවා වෙන්නේ සිත හටගෙන නිරුද්ධ වෙන නිසායි. ඒ සිතෙනුයි හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටික අපිට වටහා ගන්න පුළුවන් වුණොත් ඔබ ආයතනුත් මිදෙනවා, සිතනුත් මිදෙනවා. ආයතනයන්ගේ ඇත්ත බලනකොට ඉබේමයි සිතින් මිදෙන්නේ. ඇහැ කියලා හිතපු තැන ඇහැක් නැති බව දකිනකොට ඉබේම සිතිනුත් මිදලා ඇහෙනුත් මිදලා. ඉතින් මේක තමයි ප්‍රතිපදාව. ඉතින් මෙතෙන්ට එන්න දක්ෂ වෙන්න. නිකන් ඉන්නලාට කල්පනා කරන්න. මම මගේ ඇහැ කියලා හිතනවා නේද? මේ බිත්තිය දන්නවද බිත්තියක් කියලා? මම හිතන්නේ බිත්තිය කියලා. බිත්තිය අල්ලන්න පුළුවන්ද? බෑ. අල්ලනකොට මේ තදගතියක් හම්බලා තියෙනවා. ඒක චේතනාවක්. එළියටම බිත්තියක් තිබිලා නැහැ. මේ වර්ණ රූපේ සාපේක්ෂව බිත්තියක් කියනවා. සිතමයි මේවා හදන්නේ මේ ලෝකේ හදලා තියෙන සිත. අන්නේ සිතේ ඇත්ත බැලුවොත් ලෝකයක් නැති වෙනවා, සිතක් නැති වෙනවා. සිත තියෙන නිසා ලෝකයක් හැදිලා, ලෝකේ පඤ්ඤාප්ති නාම නිසා සිතක් හැදිලා. මේක අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයයි. දෙක එකට එකක් උපකාරයි. පඤ්ඤාප්ති නිසා සිත හටගෙන, සිත නිසා පඤ්ඤාප්ති පවතිනවා. පඤ්ඤාප්ති නිසා සිත පවතිනවා. ඔක තමයි නැතිනේ. ඉතින් ඔන්න ඔය ගැටේ ලියා ගන්න පුළුවන් වුණොත් ඔය සිත තනි කර ගන්න, සිතේ සිය පහත්තන්න.
මේකයි අපිට සසරින් මිදෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුනොත් මේ ඇස කන නාසය දිව ශරීර කියන ටිකත් අරගෙන අපි නැවතුම් පැත්තකට යන්න පුළුවන්. ඉතින් තවත් මීට වැඩිය ගැඹුරින් වැටහෙවි මේ ආරම්භයක් වශයෙන් මෙතනින් මෙහෙම දුන්නොත් තවත් හොඳට පෙනේවි. දැන් අපි එළියෙන් අල්ලන් ඉන්න අය, තණ්හාවෙන් අල්ලන් ඉන්න අය, මගේ රූපය අල්ලන් ඉන්න එක අපි කොච්චර මෝඩනේ. හැබැයි මේ මොකද මේ මෝඩකම ලේසියෙන් අයින් කරන්න බෑ. ඒක අමාරු වැඩක්. මේක තේරුම් ගත්තා. ඒ දර්ශනයේ යම් ප්‍රමාණයකට තිබුණා. සහ මුලින්ම අයින් වෙනවා කියන කතාව රහත් වෙන්න ඕන. ඉතින් ගිහි ගෙදර ඉඳලා සහ මුලින්ම අයින් කරන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ වෙනම පැවිද්දක් පනවන්නේ. පැවිද්ද එලිමහන වගේ කියනවා. දැන් ඕගොල්ලන්ගේ ගෙදර ඉස්සරහා මොනවත් හිස්නේ අවකාශය. ඒ වගේ කියනවා පැවිද්ද. අල්ලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ඔයගලන්ට. ආස වගේ කියනවා පැවිද්ද. හිස් මොකුත් නෑ අල්ල ගන්න අපිට. ඉතින් මෙන්න මෙතනින් තමයි අපිට චුට්ටක් දකින්න තියෙන්නේ. ඉතින් ওই ටික තමයි අපි නෝනින් කල්පනා කරන්නේ. කවුරු හිටියත් වෙලන්නේ නැහැ. ওই ටික වටහා නොගත්තොත්. හැබැයි හතර අපායි. මේ ලෝකේ එකට ඉඳී කවුරු දුවලා අම්මලා පුතාලා ටික. ඈ? ඒ නිසා මේ අවබෝධයෙන් යුතුව ගෙදර වාසය කරන්න ඕන. ඒකයි සිදුවිය යුත්තේ. එහෙම නැතු වුණොත් මේකෙන් ගැලවෙන්න නම් හම්බෙන්නේ නැත. මේ ඔක්කොම අපේ මෝඩකම නිසා අපේ සිතින් නිර්මාණය කරගත්ත ධර්මතාවය. එච්චරයි. අනිවාර්යයෙන්. සිතමයි මේ පවතින්නේ. එන මොකුත් නොවේ. දක්ෂ වෙන්න මේකට. එහෙම නැති වුණොත් මේ බණත් අහලා මහා අපරාධයක් වෙනවා. අඩුගාන සෝවාන් ඵලෙ ලැබුවා. නෑ මේ පංචායතෙ පේන්නේ මේක සිතමයි කියලා දැක්කොත්. අන්න දුක දන්නවා, දුක සමුදය දන්නවා, නිරෝධය දන්නවා, මාර්ගය දන්නවා. ඔය බෝසතන් වහන්සේ දැක්ක දුක නෙවෙයි. චේතනා දුකයි ගන්න. තුන් ලෝකෙටමයි නේද දුකක් තියෙනවා. එක්සිට තලයටමයි දුකක් තියෙනවා. ඒ දුක චේතනාව දුකයි කියන කාරණාවයි.